අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, අදත් මේ සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් උතුම් වූ ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිසත් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න සදහැවත් ලක්වැසි ලෝවැසි ඔබ සියලු දෙනාටමත් මේ උතුම් සද්ධර්ම ශ්‍රවණානිසංසය ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අපි මේ ධර්ම දේශනා මාලාව තුළ පෞගිය දිනවල සාකච්ඡා කරන්න යෙදුනේ උතුම් වූ මහා චද්ධන්ත ජාතක කතාව ඇසුරු කරගෙන ධර්ම දේශනා කීපයක් අපි දේශනා කරන්නට යෙදුණා. ඒ යටතේ සිදු කරන හතරවෙනි ධර්ම දේශනාව තමයි
අද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පින්නතුන්ට මතක ඇති තුන්වෙනි ධර්ම දේශනාව අපි නිමා කරන්න යෙදුනේ මහ බෝසතාණන් වහන්සේ තමන් වහන්සේට පහර දුන්න හතුරා ඉන්න තැන හඳුනගෙන හතුරා ඉන්න තැන දැකලා හිතේ කේන්තියක් ඇති වෙලා සතුරාව මරනවා කියන චේතනාවෙන් සෝනුත්තර බැහැලා හිටපු වලට රිදී දන්වැලක් වගේ 58 රියනක් දිග තමන්ගේ හොඬ ඇතුළට දැම්මහම පසේ බුදුරජාණන් වහන්සේලාගේ අරිහත් ධජය තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හොඬ උඩ තියහම කාසාය වස්ත්‍රය දැකලා හිතේ ඇතිවෙච්ච නිමීම මේ වස්ත්‍රය මේ වර්ණය දැක්කට පස්සේ තමන්ගේ සතුරාට නමුත් කරදරයක් සිද්ධ කරන්න අදහසක් ඇති නොවුන නිසා සෝනුත්තරත් පසෙක තියලා විශේෂ ගාථාරත්නයන් දෙකක් සඳහන් කරන්න යෙදුණා. අපි සිහිපත් කළා යමෙක් රාගාදී කෙලෙස් කහටින් යුක්ත වූයේ නම් ඉන්ද්‍රිය දමනයෙන් හා වාග් සත්‍යයෙන් තොර වූයේ නම් එවන් කෙනෙක් මේ කසාවත දරයිද හෙතෙම කසාවත දැරීමට සුදුස්සෙක් නොවන බවත් යමෙක් වමාරා දැමූ කෙලෙස් කහට ඇත්තේද සිව් පිරිසිදු සිල් මනාව ආරක්ෂා කරන්නේද තිදොර මනාව සංවර කරගත්තේද සත්‍ය වචනය මත මනාව පිහිටියේද ඔහු මේ කසාවත දැරීම සඳහා සුදුසුයි කියන කාරණාව අත්රජු විසින් දේශනා කරන්නට යෙදුණා. අපි එතනින් තමයි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්න යෙදුනේ. පින්නතුනි අද ධර්ම දේශනාව අපි එතන ඉඳලා ආරම්භ කරමු. මහා බෝසතාණන් වහන්සේ මේ විදිහට සෝනුත්තරට කරුණු පැහැදිලි කරලා මේ වෙනකොටත් බීතියෙන් වෙවුලමින් හිටපු සෝනුත්තරගේ බිය නැති කරලා හිත නිවලා සනසලා සෝනුත්තරගෙන් අහනවා යහළුව කවර ප්‍රයෝජනයක් සඳහා ඔබ මට මේ අපරාධය කළාද? තමන්ගේ ප්‍රයෝජනයක් සඳහාද එහෙම නැත්නම් අනිකෙක් විසින් මෙහෙයවීමකින් අනුන්ගේ උවමනාවක් සඳහා ඔබ මේ අපරාධය කළාද කියලා ඇහුවා. වෙනතන ඒ වෙලාවේ නැවත වතාවක් සඳහන් කරනවා මහත් වූ ඊතලයකින් බෙදපු නිසා මේ ඇතා අපිරිසිදු නොවූ සිතින් වැද්දාට මෙහෙම කිව්වා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ හස්ති රාජයා හිත කෙලෙස ගන්නෙ නැතුව අපිරිසිදු කරගන්න නැතුව වැද්දාගෙන් අහනවා කුමන ප්‍රයෝජනයක් සලකාගෙන මොන හේතුවක් නිසා මට විද්දද කියන කාරණාව මෙදා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම ඇහුවා කියලා. පිළිතුරු සඳහන් කරනවා විශේෂයෙන් කසී රටේ රජුරුවන්ගේ අගමෙහිසිය සුබද්‍රාව රාජ කුලෙහි ඇය මනාව පුදන ලද කෙනෙක්. කසී රජුරුවන්ගේ අග්‍ර මහේෂිකාව. ඇය ඔබ දුටුවා. ඇය තමයි මම මෙතෙන්ට මෙහෙයුවේ මේ ඇත්රජු මරලා මේ දල දෙක අරගෙන එන්න ඒ දල දෙකෙන් මට ප්‍රයෝජනයක් තියෙනවා කියලා. පින්නතුනි එහෙම සඳහන් කරාම
මේ අගමෙහිසි තනතුරෙන් ඇය පිදුම් ලබලා ඉන්නවා. ඒක ඇගේ ප්‍රාර්ථනාව. ඇය සිහිනෙන් තමයි ඇත් රජු දැක්ක කියලා මට සඳහන් කළේ. සිහිනෙන් මේ දල සඟල දැකලා එයින් ප්‍රයෝජනයක් ඇති බව මට කීවා කියලා සෝනුත්තර ඇත් රජුට පිළිතුරු සපයනවා. නමුත් ඒ වෙලාවේ ඇත් රජු කල්පනා කරනවා ඇය මා කෙරෙහි ඇති කරගත්ත සුළු දේශ සිතක් නිසා මේ කාරණාව කළා මිසක් ඇයට මගේ දලවලින් ඇති ප්‍රයෝජනයක් නැහැ. මොකද මගේ තාත්තගේ දල මගේ මුත්තණුවන්ගේ දල ඊටමත් පරිස්සමට මේ ගුහාවක තැන්පත් කරලා තියෙන බව ඇය හොඳටම දන්නවා. දලවලින් ඇයට ප්‍රයෝජනයක් ඇත්නම් ඇය සඳහන් කරන්නේ ඒ තැන්පත් කරලා තියෙන දලවලින් අරන් එන්න කියලා. නමුත් මෙතන ඇය සඳහන් කළේ මම මරලා මගේ දල දෙක අරන් එන්න කියලා. ඇයට අවශ්‍ය වුණේ මගේ මරණය මිසක් මගේ දල නොවේයි කියන කතාව බෝසතාණන් වහන්සේ තේරුම් අරගෙන ඒ කාරණාව එහෙමම සඳහන් කළා. මේක සුභද්‍රාවගේ වැඩක් කියන කාරණාව විශේෂයෙන් දැනගෙන තිබුණා. පින්තුනි ඊළඟට සඳහන් කරනවා මගේ මුත්තණුවන්ගේ දල විනාශ නොවේවා මගේ පියාණන්ගේ දල විනාශ නොවේවා කියලා මේ ගුහාවේ තියෙන බව ඒ කාලේ ඉඳලම ඇය දන්නවා. නමුත් මේ වැඩි පුත්‍රයා සඳහන් කරනවා මගේ දලම අරගෙන ඉන්න කිව්වා කියලා. ඒකෙන් ඇගේ බලාපොරොත්තුව තමයි ඉස්මතු වෙලා පේන්නේ. ඒ නිසා සඳහන් කරනවා මා විසින් ඒ යථා මරණයට පත් කළා. ඔබගේ සිතුවිල්ල මුදුන්පත් කළා. ඔබ ගිහිල්ලා ඇයට කියන්නේ ඒ මහා හස්ති රාජයා ඔබේ උවමනාවට අනුවම මා විසින් මරණයට පත් කළා. ඔබේ යම් අදහසක් තිබුණා නම් ඒ සම්බන්ධයෙන් ඒ අදහස දැන් මුදුන්පත් වුණා නේද කියලා ඇයට සඳහන් කරන්න. ඇත් රජු එහෙම සඳහන් කරලා විශේෂයෙන් නැවත සිහිපත් කරනවා මේ කාරණාව අහගෙන හිටපු සෝනුත්තරට යහළුව ඔබ ඉන්න තැනින් නැගිටලා ඇය ඔබට සඳහන් කළේ මගේ දල දෙක අරන් එන්න කියලා. වහාම ළඟට එන්න මම මැරිලා බිම වැටෙන්න කලින් මගේ දල සඟල කපා ගන්න කියලා. පින්නතිනි සෝනුත්තර හිටපු තැනින් නැගිටලා කියතත් අරගෙන දල දෙක කපනවා කියන චේතනාව ඇතුව ඇත් රජු ළඟට ගියාට සෝනුත්තර මේ දල දෙක තරම්වත් දල දෙක ගාවටවත් උස නැහැ. ඒ නිසා ඔහුට දල කපා ගන්න බැරුව යනවා. නමුත් මහත් කරුණාව නිසා තමන්ගේ හතුරාටද අප්‍රමාණ අනුකම්පාවක් දක්වන නිසා වෛරක්කාරයාගේ නමුත් බලාපොරොත්තුව මුදුන්පත් කරවන්න උවමනා නිසා සඳහන් කරනවා කෛලාසකූට පර්වතය මහ පොළොවට නැමෙනවා වගේ තමන්ගේ හිස පාත් කරලා රිදී දන්වැලක් වගේ හොඬ දිගු කළා මේ හොඬ දිග උඩට ගොඩ වෙන්න කියලා. සෝනුත්තර කුඩා දුන්නකුත් අරගෙන හොඬවැල පාගලා හොඬවැල දුගේ ඉහළට නැගලා කෛලාසකූට පර්වතයේ මස්තකයට ආවා වගේ හිස මත ඉඳගෙන සඳහන් කරනවා දල මතුවෙච්ච තැන මේ දල මතුවෙච්ච තැන මස් පිරීලා තියෙනවා. ඒ නිසා අර ඊතලෙන් එන අර මස් ඇතුළට කඩනවා. ලෝභකම වැඩි නිසා දල මුලින්ම කපා ගන්න උවමනාවක් තියෙනවා. ඒ නිසා ඊතලෙන් එන
දල මුලටම පාදනවා. පාදලා ඔහු නැවත හිස මතින් බැහැලා කට ඇතුලෙන් කියත දාලා කපන්න එහාට මෙහාට උත්සාහ කළත් මේ විශාල දල සංගල කපා ගන්න සෝනුත්තරට ශක්තිය මදි. නමුත් මහබෝසතාණන් වහන්සේට මහා වේදනාවක් දැනෙනවා. මේ වෙලාවේ ලේ ගලාගෙන ඇවිල්ලා මුඛය සම්පූර්ණයෙන් ලේ වලින් පිරීලා. නමුත් මොහුට මේ කාර්ය කරගන්න බැහැ බව දැනගෙන කටේ තිබිච්ච ලේ ටික අහකට පිඹලා කතා කරලා අහනවා යහළුව ඔබට අපහසුයිද කපන්න? ඔබට බැරිද මේ වැඩේ කරගන්න? එහෙම අහලත් කියනවා මිත්‍රයා මගේ හොඬ තනියම ඔසවලා අරගන්න මට දැන් ශක්තිය නැහැ. මගේ ශක්තියත් දැන් බොහොම වේගෙන් බිඳිලා තියෙන්නේ. මිනිස්සු කෝටි 1000ක පමණ ශක්තිය දරන හස්තියෙක් මේ සඳහන් කරන්නේ මගේ ශක්තියත් දැන් බිඳිලා තියෙන. නමුත් ඔබට උපකාරයක් කරන්න කැමතියි. මගේ හොඬ ඔබ විසින් ඔසවලා මේ කියත එක පැත්තක තියන්න කියලා. සෝනුත්තර හොඬ ඔසවලා කියත උඩින් තියහම බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ ඉතුරු ශක්තිය පාවිච්චි කරලා තමන් වහන්සේම දල දෙක කපනවා. ඒ කපනකොට සඳහන් කරනවා ගහක ගොබයක් ගැලවිලා වැටුණා වගේ මහ දල සංගල ඇත් රජුගේ පාමුල වැටුණා කියලා. ඒ වෙලාවේ හස්තිරාජයා සඳහන් කරනවා මම මේ දල සංගල කපලා දුන්නා. ඒ නිසා මේ දල සංගලත් අරගෙන ඔබ දැන් වහාම පිටත් වෙන්න. මෙතන තව වැඩි වෙලාවක් ඉන්න එක ඒ තරම් නුවණට හුරු නෑ. මොකද ඊරිදිමත් ඇත්තු 8000ක් නික්මිලා ගිහිල්ලයි තියෙන්නේ මහබෝසතාණන් වහන්සේගේ පසමිතුර කවුද කියලා හොයන්න. ඒගොල්ලෝ කොයි වෙලාවෙ ආපහු මෙතෙන්ට එයිද දන්නේ නැහැ. ඒ නිසා මේ දල සංගල ඔහුට දන් දීලා කියනවා යහළුව මෙතෙන්ට එන්න කොච්චර කාලයක් ඔබට ගත වුණාද? මම ඉන්න තැනට එන්න කොච්චර කාලයක් ගත වුණාද? ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි අවුරුදු 7යි මාස 7යි දවස් 7ක තරම් දීර්ඝ කාලයක් මට ඔබ වහන්සේ ඉන්න තැනට එන්න කාලය ගත වුණා. නමුත් මේ වෙලාවේ මේ දල සංගල ඔහුට පූජා කරලා සඳහන් කරනවා මේ දල සංගල ගන්න. විශේෂයෙන් සඳහන් කරනවා ඒ දල සංගල පිරිත් කළා කියලා. පිරිත් කරලා තමයි වැද්දගේ අතට දීලා කියන්නේ මේ දල සංගල අරන් යන්න ඔබට ආරක්ෂාව සපයනවා. මග කරදරයක් කොතනවත් කරන්නේ මේ දල සංගලට පුළුවන් ඔබ 7 දවසකට කලින් කසීරටට ගෙනියන්න. මෙච්චර කාලයක් ගත වුණා මෙතෙන්ට එන්න. නමුත් මේ දල දෙකට පුළුවන් දවස් 7කට කලින් කසීරටට ගෙනියන්න. එහෙම කියලා ආරක්ෂාවත් හදලා දල සංගල දුන්නාම වැද්දා කියතත් අරගෙන දල සංගලත් අරගෙන එතනින් පිටත් වෙනවා. දවස් 7ක් යන්න කලින් ඔහු කසීරටට ළඟා වෙනවා. සඳහන් කරනවා ඔහුට රාත්‍රියේ සහ දවාල ගමනට බාධාවක් කළේ නෑ. හේතුව තමයි මේ දල සංගලෙන් නිරන්තරයෙන් ෂඩ්වර්ණ රශ්මිය විහිදෙනවා. රාත්‍රියේ මුළු වනාන්තරය මේක ආලෝක වෙනවා. ඒ නිසා වැද්දට රෑ දවල් දෙකේම ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි සඳහන් කරනවා මේ දල සංගල ගෙනහිල්ලා සුභද්‍රාවට දීලා සුභද්‍රාවට කියන්නේ ඒ මහා ඇත් රජු මා විසින් මරණයටපත් කළා. ඔබේ බලාපොරොත්තුව මුදුන්පත් කළා. දැන් ඇත් සංගල දල සංගල බාර ගන්න කියලා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ සඳහන් කරනවා ඒ වැද්දා නැගිටලා කියතත් අරගෙන උතුම් වූ හස්තිරාජයාගේ දල සංගල සිඳලා මහ පෘථුවිය මත බිම දාලා සොඳුරු වූද යහපත් වූද
දල දෙක රැගෙන එතනින් වාම පිටත් වුණා කියලා. පින්නතිනි ඔහු එතනින් පිටත් වුණාට පස්සේ පසමිතුරා හොයන්න ගියපු 8000ක් හස්ති රාජ්‍යය සහ මහා සුභද්‍රා ඇතින්න පසමිතුර හම්බුනේ නැතුව නැවත වතාවක් මහ බෝසතාණන් වහන්සේ හොයාගෙන හිටපු තැනටම එනවා. නමුත් තමන්ගේ පිරිස එන්න කලින් මේ හස්ති රාජයා මරණයටපත් වෙනවා. සඳහන් කරනවා අපි භාග්‍යතුන් වහන්සේ නැවත මෙදා කාලේ කතාව සිහිපත් කරනවා. ඇතුට විදීම නිසා තැතිගත්තා වූ බියටපත් වූ 8000ක් ඇත්තු දිසා 8කට නික්ම ගිහිල්ලා හිටියේ. තමන්ගේ පසමිතුරා නොදකපු නිසා ඇත් රජු යම් තැනකද මහණෙනි ඒ ආරක්ෂක හස්තීන් 8000ක් සුභද්‍රාවත් සමග නැවත ඇත් රජු හිටපු තැනට ආවා කියලා. අතීත කතාවයි මෙදා කතාවයි භාග්‍යතුන් වහන්සේ මේ ගලපමින් දේශනා කරලා තියෙනවා. මරණ බියෙන් පීඩාවටපත් වූ මහත් වූ දුකටපත් වූ මේ ඇත්තු මහ බෝසතාණන් වහන්සේ ළඟට එනකොට මහ බෝසතාණන් වහන්සේ ආය ඒ විදිහට ජීවග්‍රහයෙන් දකින්න ඒ ඇත්තුන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වෙනකොට මහ බෝසතාණන් වහන්සේ මරණයටපත් වෙලා හිටියේ. 8000ක් ඇත්තු එතෙන්ට ඇවිල්ලා බොහෝම ශෝකයෙන් වේදනාවෙන් අඬලා වැළපිලා මේ ඇත්තු පසේ බුදුරජාණන් වහන්සේලා හොයාගෙන ගියා. මොකද මේ මුළු ජීවිත කාලෙම 500ක් පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඊටාම ලෙන්ගතු ඊටාම කුළුපග දායකයා තමයි මේ මරණයටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා අර ඇත්තුන්ට වෙන කරගන්න දෙයක් නැති නිසා වෙන කියන්න කෙනෙක් නැති නිසා පසේ බුදුරජාණන් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේලාට උපස්ථාන කරපු ඔබ වහන්සේලාගේ දායකයා මේ විදිහට මරණයටපත් වෙලා ඉන්නේ. ස්වාමීනි අනුග්‍රහ පිණිස ඇවිල්ලා දැක බලා ගන්න කියලා. පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් ඒ මහ මළුවට අහසින්ම වැඩිය කියලා අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අහසින්ම වැඩම කරලා එතන නතර වුණාට පස්සේ තරුණ හස්ති රාජයෝ දෙන්නෙක් මහ බෝසතාණන් වහන්සේගේ සිරුර දෙදෙනා දෙපසින් දල සංගලින් ඔසවලා අරගෙන පසේ බුදුරජාණන් වහන්සේලා ළඟට දල මත තියාගෙන ඔසවගෙන ගිහිල්ලා උන්වහන්සේලා ළඟ පහත් කරලා බෝසතාණන් වහන්සේ ලව්වා පසේ බුදුරජාණන් වහන්සේලාට වන්දවනවා. වන්දවල වෙනම දරසෑයක් හදලා ඒ සෑය මත තියලා ආදාහනය කරනවා. සඳහන් කරනවා ඇත් සිරුර දැවිලා ඉවර වෙනකන් පහවදා පහන් වෙනකන් පසේ බුදුරජාණන් වහන්සේලා ධර්ම සත්‍යයනා කළා කියලා. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් මේ විදිහට සඳහන් කරනවා ඒ ඇත්තු මහණෙනි එහි හඬලා වැළපිලා තමන්ගේ හිස මතට පස් විසිරුවාගෙන සුභද්‍රා මිහිසියත් පෙරටු කරගෙන ආදාහණයෙන් පස්සේ චද්දන්ත විලට බැහැලා පැන්සැනහිලා තම තමන්ගේ වාසස්ථාන කරා ආයෙ පිටත් වෙලා ගියා කියලා. සෝනුත්තරත් 7 වන දිනට කසී රාජ්‍යයට ළඟා වෙනවා. නමුත් ඔහු මේ බරණැස කසී රාජ්‍යයට ළඟා වෙනකොට අපේ භාග්‍යතුන් වහන්සේ ඒ බව විශේෂයෙන් ප්‍රකාශ කරනවා. ඒ වැද්දා පොළොවේහි අසමාන වූ ඊතා යහපත් වූ
සුන්දර වූ රන්වන් රැස් නිරන්තරයෙන් විහිදුවන්නා වූ යත් රජුගේ දල සඟලත් අරගෙන කසී රටට පැමිණිලා සඳහන් කරනවා ඒ මහා හස්ති රාජයා මා විසින් මරණයට පත් කළා. රාජදුවනියනි ඒ දල සඟල මම අරගෙන කසී රටට ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන් සඳහන් කරනවා මුළු කසී රාජ්‍යම සරසන්න ඕනේ කියලා. රජමාලිගාවට එන්න කලින් රජුරවන්ටත් කාරණාව දැනුවත් කරලා සුභද්‍රාවටත් පණිවිඩය යවලා හසුන්පතක් යවලා රාජ්‍ය සරසන්න කියහම විශේෂයෙන් සඳහන් කරනවා දෙව් නගරයක් වගේ මේ කසී රාජ්‍ය දල සඟල මාලිගාවට වැඩමවන්න කලින් මනාව සරසලා පිළියෙල කරලා තිබුණා කියලා. ඒ නිසා සඳහන් කරනවා නැවත වතාවක් සුභද්‍රාව ළඟට ගිහිල්ලා මේ වැද්දා සෝනුත්තර සඳහන් කරනවා දේවීනි මේ දල සඟල අරගන්න. ඔබේ ස්වාමියාගේ දල සඟල මේ දල සඟල ඔබ වෙනුවෙන් පරිත්‍යාග කළා. පූජා කළා. නමුත් ඇත් රජු සඳහන් කළා මේ දල සඟල අකමැත්ත නිසා බර නිසා කරදරයක් නිසා දෙනව නෙමෙයි කියලා. දිව්‍ය ආත්මයක් බ්‍රහ්මාත්මයක් සක්‍ර සම්පත්තියක් සක්විති රජකමක් බලාපොරොත්තුවෙන් මේ දල සඟල දෙනව නෙමෙයි කියලා. මේ දල සඟල දෙනු ලබන්නේ ඒකාන්ත වූ ලෞතුරා සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරගෙනමයි. මට සඳහන් කළා ඒ මහා හස්ති රාජයා මැරුණ බව ඔබට කියන්න. ඔබ බලාපොරොත්තු වුණ දල සඟල ඔබට පරිත්‍යාග කරන්න කිව්වා. නමුත් උන්වහන්සේගේ ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ මේ දල පූජා කිරීමෙන් උන්වහන්සේ ප්‍රාර්ථනා කළා කියලා කියන්න කිව්වා. ඒ කාරණාවත් මතක් කරලා යත් රජු සඳහන් කරනවා බලන්ඩ මේ තියෙන්නේ ඔහුගේ දල සඟලයි. මේ දල දෙක දුන්නේ ලෞතුරා බුදු බව වෙනුවෙන්මයි. එහෙම ප්‍රකාශ කරලා දල සඟල පිළිගන්නවහම මැණික් ඔබ්බවල තියෙන වටිනා වස්ත්‍රයකින් ඇය දල සඟල පිළිගත්තා. පිළි අරගෙන ඒ වෙනකොටත් නිරන්තරයෙන් මේ දල සඟලෙන් ෂඩ්වර්ණ රශ්මිය විහිදෙනවා. බිම වාඩි වෙලා පාද දෙක දිගු කරලා තමන්ගේ කලව දෙක මත දල සඟල තියාගෙන ඇය කල්පනා කරනවා මගේ පුරාණ ස්වාමියාගේ දල සඟල මේ උතුම් වූ දල සඟල මා විසින් ලබාගත්තේ ඔහු මරවලයි මම ලබාගත්තේ. පෙර හිතේ ඇතිවෙච්ච වෛරය. නමුත් මහා හස්ති රාජයා ඒ වෛරයේ නමින් වන්දි ගෙවල ඉවරයි. එහෙම හිතලා බොහෝම ශෝක කරනවා. දල සඟල දිහා බලලා බොහෝම ශෝක කරලා ශෝකය දරාගන්න බැරුව යනවා. ඒ නිසා දල සඟලත් පාද මතම තියාගෙන හදවත පැලිලා ගිහිල්ලා ඇය එතනම මරණයට පත් වෙනවා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ බව මේ විදිහට ප්‍රකාශ කරනවා. පෙර ජාතියේ ප්‍රිය සැමියා වූ උතුම් ඇතාගේ දල දෙක දැකලා එහිදීම ඇගේ හදවත පැලුණා. ඒ මෝඩ තැනැත්තිය ඒ නිසාම කලුරිය කරන්නට යෙදුණා. සම්මා සම්බුද්ධත්වයට පත්වන ආනුභාව ඇති අපේ මහ ශාස්ත්‍රුන් වහන්සේ
පිරිස මැද සිනහ පහළ කළා. මේ කාරණාව සඳහන් කරලා භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් සිනහ පහළ කළා. රහතන් වහන්සේලා මේ වෙලාවේ හිතනවා ලෝතුරා බුදුරු නිකරුණේ සිනහ පහළ කරන්නේ කවදාවත්. ඒ සිනහ පහළ කිරීමටත් විශේෂ හේතුවක් තිබිය යුතුමයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සිනහ පහළ කළේ මොන හේතුව නිසාද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි කසාවත් ඇන්දා වූ අනගාരിക වූ පැවිද්දෙහි හැසිරෙන යම් තරුණ කුමාරියක් මෙතන දකින්නවද? කසාවතින් සැරසුන පැවිදි ජීවිතයට ඇතුළත් වුණ තරුණ කුමාරිකාවක් ඔබලා මෙතන දකින්නවද? මහණෙනි එදා රාජකුමාරිය වුණේ වෙන කවුරුවත් නෙමෙයි. අද මේ කසාවත දරාගෙන ඉන්න මේ තරුණ භික්ෂුණීන් වහන්සේමයි. යම් වැද්දෙක් ඇත් රජුගේ පෘථුවියෙහි අසමාන වූ ඊතා මනෝඥ වූද සුන්දර වූද ෂඩ්වර්ණ රශ්මියෙන් බැබලෙන්නා වූද මේ දල සංගල සිඳගෙන කසී රටට එනකන් අරගෙන ආවද? මහණෙනි ඒ මහා අපරාධය සිද්ධ කරපු ඒ වැද්දා වෙන කවුරුවත් නෙමෙයි මෙදා මේ දේවදත්තයන්මයි කියලා. පහත් උපතක් ඇති පහත් හැසිරීම ඇති ඔවුන් දෙපළ දුරු කළ කෙලෙස් උල් ඇති ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ ලැබපු ස්වයම්බු ඥානයෙන්ම සියල්ල අවබෝධ කරගත්ත කිසිම දෙයක අන්තයකට නොගිය සූර්යයා මෙන් සසරෙහි බොහෝ කල් සැරිසැරූ ඊතා උසස් ආත්ම භාවයක් හිමි කරගත්ත තමන් වහන්සේගේ අතීත චරිතය අවුරුදු කෝටි ගණන් කල්ප කෝටි ගණන් ඒ අතීත සිදුවීම හරියට නිකන් ඊයේ සිද්ධ වෙච්ච දෙයක් වගේ. අද උදේ සිදු වුණ දෙයක් හවස ආවර්ජනය කරනවා වගේ භාග්‍යතුන් වහන්සේ කල්ප කෝටි ගානකට එහා පැති සිද්ධිය ආවර්ජනය කරලා මේ වෙලාවේ දේශනා කරන්නට යෙදුණා. මහණෙනි එදා චද්දන්ත විලේ ජීවත් වුණේ ඒ ඇත් රජු වෙන කවුරුවත් නෙමෙයි මෙදා ලෞතුරා බුදු වෙච්ච මමමයි කියලා සඳහන් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ නැවත කරුණ පැහැදිලි කරනවා ඇවැත්නි සම්මා සම්බුද්ධත්වයට පත් මහත් වූ ආනුභාව ඇති ශාස්ත්‍රූන් වහන්සේ අලංකාර කරන ලද ධර්ම සභාවේ මනාව සරසපු ධර්මාසනී පිරිස් මැද වැඩ වාසය කරමින් එක දවසක් සිනා පහළ කරපු කාරණාවක් භික්ෂූන් වහන්සේලා විමසුවාම ඒ සිනහ පහළ කළේ තමන් වහන්සේ දිහා බලලා වරක් සිනහ වෙලා වරක් හඬා වැළපුණ අර භික්ෂුණිය නිසා. ඒ කාරණාව භික්ෂූන් වහන්සේලා ඇහුවා ස්වාමීනි ඒකට හේතුව මොකද්ද? ආන්ගේ හේතුව දැක්වීම සඳහා තමයි මේ අතීත වූ විස්තරයේ භාග්‍යතුන් වහන්සේ විසින් ගෙනහැර දක්වන්නේ යෙදුනේ. කතාව අවසානයේ භික්ෂූන් වහන්සේලා සහ දේශනාවට සහභාගී වුණ තවත් විශාල පිරිසක් අති උතුම් වූ සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්තා. ලෞතුරා බුදුරජාණන් වහන්සේට මහ බෝසත් කාලයේ මහා දරුණු අපරාධයක් කළ නමුත් අදත් භාග්‍යතුන් වහන්සේගේම පිහිට ලැබලා භාග්‍යතුන් වහන්සේගේම සරණ ලැබිලා භාග්‍යතුන් වහන්සේගේම අනුකම්පාව ලැබලා අර භික්ෂුණිය පස්සේ කාලේ විදර්ශනා වඩලා සව් කෙලෙස් නැසලා සදහටම
සංසාරයෙන් සමුගත්තා. පින්නතුනි මේ කාරණාවෙන් අපිට මනාව පැහැදිලි වෙන කරුණු ගණනාවක් තියෙනවා. වෛරය සංසාරේ කොයිතරම් දරුණුද? අර රාජදුවනිය ඇත් රජුරුවන්ගේ බිසව වෙලා හිටපු කාලේ වෛර නොකළ යුතු ඊටාම සුළු කාරණාවක් නිසා ඇත් රජු පිළිබඳව වෛර බැඳලා පස්සේ කාලේ මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනාවක් කරලා ඒ ප්‍රාර්ථනාව ඒ විදිහටම මුදුන්පත් කරගෙන ප්‍රාර්ථනාවේ හැටියටම මේ මහා හස්ති රාජයා මරණයට පත් කරවලා සසර කොයිතරම් භයානකද යන බව නැවත වතාවක් පසක් කරවලා අති දීර්ඝ කාලයක් සතර අපායේ දුක් විඳලා නැවත නැවත මනුෂ්‍ය ලෝකවල සතර අපායවල වල ඉපදෙමින් ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ආයෙත් මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙම පැවිදි වෙලා භාග්‍යතුන් වහන්සේගේ කරුණාවම ලැබලා සසර දුක කෙරවල කරගත්තා. සෝනුත්තර ගැන සඳහන් කරනකොට ඒත් සංසාරේ පුරාම වෛර බැඳපු වෛරක්කාරයා නොඑක් ආත්මවල මහා ශක්තියින් ලැබමින් මහා බෝසතාණන් වහන්සේටම කරදර කළා. නමුත් ඒක ඊටාම තියුණු මට්ටමින් තිබුණ වෛරයක් නිසා අදත් මහ නිරේ මේ කතා කරන මොහොතේ මේ මහා කල්පයේ පවතින තාක්කල් නිරයෙන් නිදහස් වීමක් නැතුව නිරා දුක් විඳිනවා. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා මේ වෛරය ඊ타ත්ම භයානක කාරණාවක්. බද්ධ වෛරය සංසාරේ බොහෝ කාලයක් සත්වයා දුගතියේම හෙළනවා කියලා. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව, භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලෝක සත්වයා කෙරෙහි මොනතරම් යොමු වෙලාද? කල්ප කෝටි ගණන් දිග මේ සංසාරේ ධර්ම දේශනා කරන අපිත් මේ දේශනාවල් සිදු කරවන දායක පිරිස් වෙන ඔබත් මෙවන් උතුම් ධර්ම දේශනා මාලාවන් සංවිධානය කරන අපේ දේශප්‍රිය මැතිතුමා වගේ සත්පුරුෂ පින්නතුන් සසර භයානකත්වය නැවත නැවත ඉස්මතු කරවලා ඔබේ අපේ සසර දවසක සුවපත් කරවන මහා බෝසතාණන් වහන්සේට අපි කොච්චර කරදර කරලා ඇද්ද? අපි කොයිතරම් හිරිහැර කරලා ඇද්ද? අපි කොයිතරම් නපුරු වචන වලින් බැනලා ඇද්ද? අපි මොනතරම් අතුල් පහරවල් ගහලා ඇද්ද? තලලා පොඩි කරලා මේකලා විනාශ කරලා දාපු ආත්ම සමහරලාට කොච්චර ඇද්ද? අදත් බුදුරජාණන් වහන්සේ ළඟ අපි කරුණු කාරණා අවබෝධ වෙච්ච නිසා සමාව ඉල්ලනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීත සසර පටන් දැන් මේ මොහොත දක්වාම මාගේ සිතින්, මාගේ කයින්, මාගේ වචනයෙන් සිදු වුණා නම් යම් වරදක් ඒ හැම වරදකටම සමාව දෙන්න කියලා. ඉන්නතුනි අපි කොයි තරම් වැරදි කරලා තිබුණත්, මොනතරම් දරුණු වැරදි කරලා තිබුණත්, මොනතරම් සාහසික අපරාධ කරලා තිබුණත් අපි පිළිබඳව කිසිම අමනාපයක් නැහැ. අකමැත්තකුත් නැහැ. තරහකුත් නැහැ. ඕනෑම මොහොතක අපට පිහිට වෙන්න භාග්‍යතුන් වහන්සේ එදත් අදත් අපි දිහා බලාගෙනම ඉන්නවා කියන කාරණාව මනාව ධර්මයේ තුලින් අපිට ඉස්මතු වෙන පසක් වෙන කාරණාවක්. සසර භයානකයි කියලා අපි කීවට ඒ භයානක తত্ত্বය කොතරම්ද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. ලෞතර සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් නිමක් කළ නොහැකි
දුක් විඳ කියලා අපි සඳහන් කළාට පින්නතුනේ අපිට ඒක වචනයක් විතරයි. නිමක් නැති දුකක් කියලා කීවට අපිට වචන ටිකක් විතරයි. ඒ දුක කොයි විදිහට විඳින්න ඇද්ද කියන කාරණාවක් අපිට වැටහුණේමත් නැහැ. නමුත් මෙවන් උතුම් දේශනාවන් තුළ මේ සංසාරේ අපි වෙනුවෙන් කොයි තරම්නම් දුක් විඳලා තියෙනවද කියන කාරණාවල් මනාව පසක් වෙනවා. භාග්‍යතුන් වහන්සේගේම චරිතය, භාග්‍යතුන් වහන්සේගේ අතීත ජීවිතය පිළිබඳව අපිට කරුණු පැහැදිලි කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණු අපිට ගෙන හැර දක්වලා තියෙනවා. ජාතක පාළිය ඉතාමත්ම ගැඹුරුයි. මේ ජාතක කතාව දේශනා 4ක් හැටියට ඔබත් ශ්‍රවණය කරන්න යෙදුණා. සංවේදී කතාවස්තුවක් මේ ජාතක කතාව ඇතුළේ තියෙනවා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අද බුද්ධ ආගම මොනතරම් ශ්‍රේෂ්ඨද, බුදුදහම මොනතරම් උත්තරීතරද. නමුත් සුරංගනා කතා වගේ මෙවන් ජාතක කතා නිසා අපේ බුද්ධ ආගම හැල්ලුවට යනවා නේද කියලා. යමෙකුට එහෙම හිතෙනවා නම් ඒ බුදුදහම නොතේරෙන නිසාමයි. මේ ජාතක කතාව පෙරත් මම සිහිපත් කරන්න යෙදුනා. අභිධර්ම පිටකේ තරම්ම ගැඹුරුයි. ඒ ගැඹුරු බව නොතේරෙන නිසායි යමෙකුට එහෙම හිතෙනවා නම් හිතෙන්නේ. ජාතක කතාව පින්නතුනි හරියටම තේරුම් ගන්න නම් ත්‍රිපිටකයම හොඳටම ඉගෙනගෙන විදර්ශනා භාවනාවත් හොඳට වඩලා ඒ ත්‍රිපිටක දැනුමයි විදර්ශනාවේ නුවණයි දෙකම එකතු කරගෙන ජාතක කතාව බලන්න පටන් ගත්තොත් අන්න එදාට ඔහුටයි මේ ජාතක කතාව මොනතරම් ශ්‍රේෂ්ඨද, ජාතක කතාව මොනතරම් ගැඹුරුද කියන කාරණාව වැටහෙන්නේ. මේ දෙකම නොකල කෙනෙකුට මේ සුරංගනා කතාවක් වගේ වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරියට මෙම දේශනා මාලාව තුලම ජාතක කතාවක තියෙන ගාම්භීරත්වය විශේෂයෙන් පැහැදිලි කරන්න අවස්ථාවක් යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපේ ධර්ම රත්නය කොයිතරම් ගරුයිද කියන කාරණාව නැවත අපේ සිත් තුළ ස්ථාපිත වෙන්න ඕන නිසා. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ සසර කොයිතරම් භයානකද, පාරමිතා පුරණ එක මොනතරම් අමාරුද කියන කාරණාවත් මේ තුලින් අපිට තහවුරු කරන අතර අපේ බුදුරජාණන් වහන්සේට අපි මහා වීර කියලා කියනවා. මොන හේතුව නිසා බුදුරජාණන් වහන්සේට මහා වීර කියනවද? මහා වීර කියන්නේ කොයිතරම් සුදුසුකම භාග්‍යතුන් වහන්සේ ළඟ තියෙනවද කියන කාරණාව මේ වාගේ තැන්වල අපිට මනාව පසක් කරනවා. පින්නතුනි ශරීර ශක්තිය, සීල තේජානුභාවය, සමාධි සම්පන්න බව, බලයෙන්ුත් ප්‍රඥා බලයෙන්ුත් බුදුරජාණන් වහන්සේ කාටවත් දෙවෙනි නෑ. ශරීර බලයෙන් දෙවෙනි නෑ, සීල තේජසින් දෙවෙනි නෑ, සමාධි ආනුභාවයෙන් දෙවෙනි නෑ, ප්‍රඥා ස්කන්ධයෙන් කාටවත් දෙවෙනිත් නෑ. පින්නතුනි ශරීර බලය තියෙන අය සමහර වෙලාවට විරුද්ධවාදියෙක් ආවහම එකම පාරින් විරුද්ධවාදියා සුණු විසුණු කරලා දාන්න පුළුවන්. ඒකත් වීරත්වයක්. තමන්ගේ ශක්තිය නිසා හතුර කෑලි වලට කැඩිලා කුඩු වෙලා යන්න පහර දෙන්න පුළුවන්. ඒකත් වීරත්වයක්. නමුත් පින්නතුනි එවන් වීරත්වයකට වඩා විශේෂයෙන් සඳහන් කරනවා තමන්ගේ හතුරට ධර්ම දේශනා කරලා අර විදිහට පහර දෙන්නත් හැකියාව තියාගෙන නමුත් පහර දෙන්නේ නැතුව හතුරට ධර්ම දේශනා කරලා
අපායේ ජීවිත කෝටි ගණන් වලින් තමන්ගේ හතුරව බේරලා දිව්‍ය භව, බ්‍රහ්ම භව, මනුෂ්‍ය භව නිමක් නැති තරම් ලබලා දීලා උතුම් නිවන ලබා දෙනවා කියලා කියන්නේ ඒක මොනතරම් වීරත්වයක්ද? පහර දීලා විනාශ කරනවට වඩා ඒ වීරත්වය අපිට කවදාවත් තේරෙන්නේ නැහැ. සතුරා සුණුවිසුණු කරනවට වඩා සතුරාගේ රාගය, සතුරාගේ ද්වේෂය, සතුරාගේ මෝහය සුණුවිසුණු කරලා කටයුතු කළා කියන එක මොනතරම් මහා වීරත්වයක්ද? හැමෝටම යහපතක් ලබා දෙන ඒ උතුම් කරුණාව මොනතරම් ශාන්තියක් අපිට දායාද කරලා තියෙනවද? ඒ උතුම් මහා කරුණාවට අපිට පූජාවක් කරන්න නැත්තම්, උපහාරයක් දක්වන්න නැත්තම් ඒකත් පින්නතුනි මේ ලෝකෙ මොනතරම් ශ්‍රේෂ්ඨද? අපට දක්වපු කරුණාව අපිට කොයි කාලේ නම් තේරුම් අරගෙන ඉවර කරන්න පුළුවන් වෙයිද? ඒ නිසා මහා චද්දන්ත ජාතක කතා වැසුරින් සිදු කරපු මේ ධර්ම දේශනා හතරත් වසර දෙකකට ආසන්න කාලයක් ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාව තුලින් අපේ දේශප්‍රිය මැතිතුමා සත්පුරුෂ දායක පින්නතුන් එකතු කරගෙන මේ දේශනා මාලාව ඉදිරියට පවත්වගෙන යනවා. මේ දේශනා මාලාව තුල මේ සිදු කරපු හැම ධර්ම දේශනාවක්මත් අනාගතයේදී සිදු කරන්න බලාපොරොත්තු වෙන යම් ධර්ම දේශනා ප්‍රමාණයක් තියෙනවද? ඒ හැම අවස්ථාවකම අපි රැස් කරගන්න ඒ උතුම් ධර්ම දානයත් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ කරුණාවට උපහාර පූජාවක්ම වේවා කියලා මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දායක පින්වත් පිරිස දොරගමුවේ පදිංචි විමල රත්න මහත්මයාගේ 2021 පළවෙනි මාසයේ 22 වෙනි දිනට යෙදෙන 60 වන ජන්මදිනය නිමිති කරගෙන එතුමාණන්ට ආශිර්වාද කිරීමත් 2021 පළවෙනි මාසයේ 24 වන දින 17 වන උපන්දිනයේ යෙදෙන සිත්මි දියණියට ආශිර්වාද කිරීම සඳහාත් මේ දේශනාව සිදු කිරීම ප්‍රධාන අරමුණක් කරගන්න බව සඳහන් කරනවා. මේ කුසලයේ බලයෙන් විමලරත්න මහත්මයාගේ මියගිය මව්පිය දෙපළට ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වේවා. අනුලාවතී මව්තුමියටත් සිත්මි දියණියටත් දිනිති දියණියටත් නිරෝගී භාවය හා අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වය ඇති කර ගැනීම සඳහා ආශිර්වාදයක්ම වේවා. දේශකයන්න් වහන්සේටත් ප්‍රියන්කා මහත්මියටත් දේශප්‍රිය මහත්මයාටත් දරු දෙපළටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ධර්ම ශ්‍රවණය කරන ඔබ අප හැම සියලු දෙනාටම ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උතුම් සද්ධර්ම දානානි සංසයත් ශ්‍රවණානි සංසයත් හේතු වාසනා වේවා කියලා විමල රත්න මහත්මයා ඇතුළු පවුලේ අය ආශිර්වාද කරනවා. ඒ පින්වත් පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා සසරින් එතර වීම සඳහා මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච
පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප සියලු දෙනා කෙරෙහිම සිටින් ඒ උතුම් සදර්ම දේශනාව සිදු කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් මේ උතුම් ධර්ම දේශනාව උතුම් වූ නිර්වාණය පිණිස හේතු වාසනා වේවායි